තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් අවසාන විභාගයට නියමිත බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව තමයි සාකච්ඡාව අපි මේ පැයේදී සිද්ධ කරන්නේ. 9 ඉඳලා 10 දක්වා පැය තුල. තුන්වෙනි දවස් අපි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන හැමදිනවම අපි ඊටමත් ගෞරවයෙන් පිළි අර ගන්නවා. දුවදරුවන් හැමදෙනාම දහම් පාසල් අවසාන විභාගයට අනිවාර්යයෙන්ම සාර්ථකව හොඳින් මුහුණ දෙන්නට ඕන. ඒකට හේතුව තමයි ගොඩක් අවස්ථාවන් ඔබට ලැබෙනවා ධර්මාචාර්ය විභාගයේ දහම් පාසල් අවසාන විභාගයේ වගේ මේ විභාග සමත් වෙලා තියෙනවා නම් ඔබට ගොඩක් වැදගත් වෙනවා. ඔබේ ඉදිරි ගමන රැකී ආරක්ෂාදී කටයුතු උසස් අධ්‍යාපනයට යොමු වීමට මේ හැම දෙයකටම ගොඩක් වැදගත් වෙන විභාග තමයි දහම් පාසල් අවසාන විභාගය සහ ධර්මාචාර්ය විභාග. ඉතින් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook පිටුව, Facebook සමූහයක් තියෙනවා පිරිවෙන දහම් පාසල කියලා. ඒ වගේම දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව අපේ සමූහය, මේ සමූහ හැම එකක් ඔස්සේම මේ පාඩම් සාකච්ඡාවලට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් පිරිවෙන දහම් පාසල කියන අපේ නාලිකාවන්ගේ සහ අපගේ සියලු සම්බන්ධතාවල නම මතක තබා ගන්න. පිරිවෙන කියලා ඔබට ටයිප් කරලා බලන්නට පුළුවන්. එහෙම ටයිප් කරලා බලනකොට ඔබට දැක බලා ගන්නට පුළුවන්. පිරිවෙන දහම් පාසල කියලා මේ විදිහට ටයිප් කරලා බැලුවම මෙන්න මේ වගේ ලාංඡනයක් එක්ක තමයි අපගේ සියලු සම්බන්ධතා ඔබට බලා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් අපි අද දවසේදී කතා කරන්නට සූදානම් වෙන්නේ දෙවනි පාඩම. බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ දෙවනි පාඩම චතුරාර්ය සත්‍ය. ඒ පාඩමට අදාළ පහුගිය ප්‍රශ්න කිහිපයක් අපි අවධානය යොමු කරලා බලමු. මේ ඔබ දකින්නේ 2017-2018 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන ප්‍රශ්න පත්‍රය. සිංහල මාධ්‍ය දෙවනි ප්‍රශ්න පත්‍රය. බුද්ධ චරිතය තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රය. උපදෙස් ලැබෙන්නේ මෙන්න මෙහෙමයි. මෙම ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කින් සමන්විත වේ. යටත් පිරිසින් එක් කොටසකින් එක් ප්‍රශ්නයක්වත් ඇතුළත් වනසේ තෝරාගෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න කියන උපදෙස් ලබා දීලා තියෙනවා. අපි ගිය සතියේදී කතා කළා බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයට ලබා දුන්නු විශේෂත්වය සහ පටිච්ච සමුප්පාදය කියන ඉගැන්වීම සම්බන්ධව තියෙන පළවෙනි පාඩමෙන් ප්‍රශ්න හැදිලා තිබුණේ කොහොමද කියලා. එහෙනම් අපි අද කතා කරන්නේ දෙවනි ප්‍රශ්නයේ යටතේ තියෙන රෝමිලක්කම් වල තියෙන ප්‍රශ්න. දුක ඇතිවීමේ හේතුව දක්වන ආර්ය සත්‍ය නම් කර එම හේතුව කුමක්දයි පෙන්눔 කරන්න. එය ස්වરૂප වශයෙන් කී වැදෑරුම් වේදැයි දක්වා ඒවා නම් කරන්න. එම ස්වરૂප හඳුන්වන්න. ලෝකයේ විවිධ ගැටලු පැන නැගීමට එම හේතුව මූලික කාරණාවක් වන්නේ දැයි පෙන්වා දෙන්න කියන ප්‍රශ්න 4ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නයට ලකුණු 2ක්, දෙවෙනි ප්‍රශ්නයට ලකුණු 4ක්, තුන්වෙනි ප්‍රශ්නයට ලකුණු 6ක් සහ හතරවෙනි ප්‍රශ්නයට ලකුණු 8ක් විදිහට තමයි ලකුණු ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු 2018-2019 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයට අවධානය යොමු කරලා බලමු. 2018-2019 අවුරුද්දේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයේ අලුත් කොටසක් එකතු වෙලා තියෙනවා. ඒ තමයි අමතර කියවීම් කාලය කියන මිනිත්තු 10ක් ලැබෙන කාලය. මේ අමතර කියවීම් කාලය ප්‍රශ්න පත්‍රයේ හොඳින් කියවලා ප්‍රශ්න තෝරා ගැනීම සහ පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන්නා වූ ප්‍රශ්න
සංවිධානය කර ගැනීමට වෙන් කරගන්නට කියලා උපදෙස් ලැබෙනවා. ඊට අමතරව අනිකුත් ප්‍රශ්න පත්තරයේ තියෙන ව්‍යුහය ඒ විදිහටමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න පැහැදිලිව ඔබට පේන්නේ නැති නිසා අපි මේ විදිහට දක්වලා තියෙනවා. ඔබට පේනවා ඇති ඒ ප්‍රශ්න 2017 2018 අවුරුද්දේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන විදිහ. රෝම ඉලක්කම් 1 යටතේ දැක්වෙන ප්‍රශ්නේ මෙන්න මේ වගේ. රෝම ඉලක්කම් 1 යටතේ දැක්වෙන ප්‍රශ්නේ තමයි මේ ඔබ දකින්නේ. මොකක්ද ප්‍රශ්නේ? ඔව් මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. දුක් ඇතිවීමේ හේතුව දක්වන ආර්ය සත්‍ය නම් කර එම හේතුව කුමක්දයි පෙන්වුම් කරන්න කියන ප්‍රශ්නේ. ලකුණු 2යි ලැබෙන්නේ. දුක් ඇතිවීමේ හේතුව දක්වන ආර්ය සත්‍ය නම් කර. ඒ ආර්ය සත්‍ය නම් කරන්නට විතරයි තියෙන්නේ. එහෙනම් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අපි කතා කරනවා මේ ගැන. එම හේතුව කුමක්දයි පෙන්වුම් කරන්න. ඒ හේතුව තමයි තෘෂ්ණාව. කෙටියෙන් දක්වනවා නම් ඒ හේතුව තෘෂ්ණාව. ඊළඟට දෙවැනි ප්‍රශ්නය. ඒ ස්වરૂප වශයෙන් කීවැදෑරුම් වේදයි දක්වා ඒවා නම් කරන්න. ස්වરૂප වශයෙන් ආකාර 3යි. මොනවද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන 3. තෘෂ්ණාවේ ආකාර 3. ඊළඟට එම ස්වરૂප හඳුන්වන්න. එම ස්වરૂප හඳුන්වන්න කියන ලකුණු 6ක ප්‍රශ්නේ. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියන මේ අවස්ථා 3 තණ්හාවේ අවස්ථා 3 විස්තර කරන්නට කියලා හඳුන්වන්නට කියලා තමයි කියන්නේ. එකක් හඳුන්වනවාට ලකුණු 2 බැගින් ලකුණු 6ක් ලැබෙනවා. ඊළඟට ලෝකයේ විවිධ ගැටලු පැන නැගීමට එම හේතුව මූලික කාරණාවක් වන්නේදයි පෙන්වා දෙන්න. එම මූලික කාරණාව කියලා කිව්වේ මොකක්ද? තෘෂ්ණාව. ලෝකයේ විවිධ ගැටලු පැන නැගීමට තෘෂ්ණාව මූලික වෙනවද? තෘෂ්ණාව හේතුවක් වෙනවද කියලා විස්තර කරන්නට තියෙනවා. අපි මේ පාඩමේදී ඒ ගැන කතා කරනවා, සාකච්ඡා කරනවා. ඔබට පේනවා 2018 2019 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය කොහොමද ඉදිරිපත් වෙලා තියෙන්නේ, ලැබිලා තියෙන්නේ කියලා. ඔව් මේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය නම් කරන්න. චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය විදිහට නම් කරන්නට විතරයි තියෙන්නේ. එතකොට ලකුණු 4ක් ලැබෙනවා. ලකුණු 2ක් ලැබෙනවා. ඊළඟට ලකුණු 4ක ප්‍රශ්නේ. ඒවා ආර්ය සත්‍ය නාමයෙන් විශේෂ කොට දැක්වීමේ හේතුව පහදා දෙන්න. ඇයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විදිහට හඳුන්වන්නේ කියලා විස්තර කරන්නටයි කියන්නේ. සිව්වන ආර්ය සත්‍ය මජ්ක්‍ධිමා පටිපදා නාමයෙන් හඳුන්වා දීමේ වැදගත්කම පෙන්වා දී එම ප්‍රතිපදාවට අයත් අංග අනුපිළිවෙලින් දක්වන්න. සිව්වන ආර්ය සත්‍ය මජ්ක්‍ධිමා පටිපදා විදිහට හඳුන්වා දීමේ වැදගත්කම පෙන්වා දීලා එම ප්‍රතිපදාවට අයිති අංග අනුපිළිවෙලින් දක්වන්නට කියන ප්‍රශ්නයේ ලකුණු 6ක ප්‍රශ්නයක්. ඊළඟට 4වෙනි ප්‍රශ්නයේ බෞද්ධ විමුක්ති මාර්ගයට අයත් පියවර 3 දක්වා. මොකක්ද මේ පියවර 3? සීල සමාධි ප්‍රඥා. බෞද්ධ විමුක්ති මාර්ගයට අයත් පියවර සීල සමාධි ප්‍රඥා. එම පියවර වලින් අපේක්ෂිත කාර්ය පෙන්වා දී එම පියවර වලින් සීලය තුලින් මොකක්ද අපේක්ෂා කරන්නේ, සමාධිය තුලින් මොකක්ද අපේක්ෂා කරන්නේ, ප්‍රඥාව තුලින් මොකක්ද අපේක්ෂා කරන්නේ කියලා විස්තර කරලා ඒ පියවර වලින් අපේක්ෂිත කාර්ය පෙන්වා දී එහි පළමු පියවර අනුගමනය නොකිරීම. පළමු පියවර කියන්නේ මොකක්ද? සීලය. ඒක අනුගමනය නොකිරීම වත්මන් සමාජ සංස්ථාව බිඳ වැටීමට හේතු වෙන ආකාරය. උදාහරණයක් විදිහට ගත්තොත් පන්සිල් ආරක්ෂා නොකිරීම නිසා දෙමව්පියන් දූ දරුවන් අතර, ගුරුවරු, වැඩිහිටියන් මේ හැම ආකාරයකම සමාජ සංස්ථාවල බිඳ වැටීමක්, සමාජ සංස්ථාවල ගැටලු නිර්මාණය වීමක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් සීලය නොරැකීම නිසා ඒ ගැටලුව නිර්මාණය වෙන්නේ කොහොමද කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 3 සම්මා කම්මන්ත, සම්මා ආජීව,
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග 3 තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල කොටසට අයිති වෙන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන 3 අපි ඉදිරියේදී කතා කරනවා. ඒවා සම්පූර්ණ නොවීම නිසා, මේවා වැරදියට සිදු කිරීම නිසා කොහොමද සමාජයේ ගැටලු නිර්මාණය වෙන්නේ කියලායි කතා කරන්නට තියෙන්නේ. ඉතින් දෙවැනි පාඩමේ විස්තරයට අපි අවධානය යොමු කරමු දැන්. ලෝකය දුකින් පිරී ඇත. ලෝකේ පළවෙනියටම අපි කතා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සහ චතුරාර්ය සත්‍ය ධර්මයේ පළවෙනියටම තියෙන දුක්ඛාරය සත්‍ය. අපි බලමු. ලෝකයේ දුකින් පිරී ඇත. සැපේ වශයෙන් తాවකාලිකව ලබන තෘප්තියේ අවසානයේ දීර්ඝකාලීන දුකකි. අපි සැපයි කියලා කෙටි කාලයක් හිතාගෙන ඉන්න දේ දීර්ඝකාලීන වූ දුකක්, කනගාටුවක්, විපතක්, දැවීමක් පිණිස හේතු වෙනවා. දුක්ඛ සංකල්පය වනාහි ලෝකයේ පරම සත්‍ය වේ. දුක්ඛ කියන මේ සංකල්පය ලෝකයේ තිබෙනා වූ පරම සංකල්පය. ලෝකයේ තියෙන පරමම සංකල්පය මොකක්ද? දුක්ඛ කියන සංකල්පය. මේ දුක්ඛ කියන සංකල්පය දරුවන්ට තේරෙන්නේ නැති වෙන්නට පුළුවන්. වැටහෙනවා අඩු වෙන්නට පුළුවන්. හැබැයි ලෝකයේ තියෙන ඇත්තම தત્ත්වය තමයි, නියමම ස්වභාවය තමයි මේ දුක්ඛ කියන தત્ත්වයේ ලක්ෂණය. ඒ වටා ගොඩනැගුණු ප්‍රධාන අංග 4ක් චතුස්සත්‍ය වශයෙන් නම් කර ඇත. ඒ වටා ගොඩනැගුණු ප්‍රධාන අංශ 4ක් තියෙනවා. අනේ 4 තමයි චතුරාර්ය සත්‍ය විදිහට හැඳින්වෙන්නේ. අපින් ප්‍රශ්නයක් අහලා තිබුණා පහුගිය වර්ෂයක චතුරාර්ය සත්‍ය ධර්මයේ නම් කරන්න කියලා. එහෙනම් පරමාර්ථ වශයෙන් එහි නිරවද්‍යතාව අරමුණු කොටගෙන ආර්ය යන උපපදයකින් යුක්තව චතුරාර්ය සත්‍ය බෝධිමූලයේදී නිර්වශේෂව අවබෝධ කොටගත් සත්‍ය පිළිබඳ ධර්මයේ ප්‍රථම කොට හමුවනුයේ බරණැස ඉසිපතනයේදී පස්වග මහණුන්ට දේශනා කරන ලද ධම්මචක්කප්පවත්තන සූත්‍රයේනි. අපින් අහලා තිබුණා ඇයි මේ චතුරාර්ය සත්‍ය විදිහට හඳුන්වන්නේ කියලා. පරමාර්ථ වශයෙන් එහි නිර්වද්‍යතාවයේ අරමුණු කොටගෙන. පරමාර්ථ වශයෙන් ගත්තම මෙහි නිර්වද්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ පරම ස්වභාවය කියන අර්ථයෙන් ආර්ය යන උපපදයකින් යුක්තව චතුරාර්ය සත්‍ය කියන යෙදීම භාවිත කරලා තියෙනවා. සතරාකාර වූ ආර්ය සත්‍ය නිසා හතරක් තියෙනවා. ඒ වගේම ලෝකයේ පවතිනා වූ පරම සත්‍ය, පරම නිවැරදි භාවය, පරම ඇත්ත කියන අර්ථයෙන් අදහසින් තමයි චතුරාර්ය සත්‍ය කියලා මේක හඳුන්වන්නේ. බෝධිමූලයේදී නිර්වශේෂව අවබෝධ කොටගත් සත්‍ය පිළිබඳ ධර්මයේ ප්‍රථම කොට හමුවනුයේ බරණැස ඉසිපතනයේදී පස්වග මහණුන්ට දේශනා කරන ලද ධම්මචක්කප්පවත්තන සූත්‍රය. පළවෙනියටම අපිට චතුරාර්ය සත්‍ය ධර්මය ගැන හමු වෙන සූත්‍ර දේශනාව මොකක්ද? බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පළවෙනියටම දේශනා කරන සූත්‍ර දේශනාව මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පදනම් කරගත්ත දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. බරණැස ඉසිපතනාරාමේදී තමයි පස්වග මහණුන්ට මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. ආර්ය සත්‍ය ප්‍රභේද වශයෙන් කොටස් 4කට බෙදා විග්‍රහ කරනුයේ මෙසේ. කොටස් 4කට විග්‍රහ කරලා දක්වන්න පුළුවන්. දුක්ඛ එහෙම නැත්නම් දුක්ඛ ආර්ය සත්‍ය. දුක හට ගැනීම දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක නැති කිරීම දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක නැති කරන මග දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේවා ඔබ අනිවාර්යයෙන්ම කෙටිසටහන් විදිහට ලියාගෙන පාඩම් කරගත යුතුයි. දුක එහෙම නැත්නම් දුක්ඛ ආර්ය සත්‍ය. දුක හට ගැනීම දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක නැති කිරීම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක නැති කරන මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන 4 තමයි චතුරාර්ය සත්‍ය විදිහට අපිට නම් කරන්නට පුළුවන්කම තියෙන්නේ. පළවෙනිම කුසලතාවය, පළවෙනිම හැකියාව සංවර්ධනය කරගත යුතු හැකියාව තමයි
චතුරාර්ය සත්‍ය ධර්මය නම් වශයෙන් දැක්වීමට හැකියාව තියෙන්නට ඕන. චතුරාර්ය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍ය නම් වශයෙන් දැක්වීමේ හැකියාව ඔබ සතුව තියෙන්නට ඕන. හොඳයි. එහෙනම් අපි ඔබට නැවත වතාවක් ප්‍රශ්නයක් යොමු කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මය නම් කරන්නට කියන ප්‍රශ්නේ. ඒක හැබැයි මතකයෙන් නම් කරන්නට ඕන. මතකයෙන් නම් කරලා ඔබට පුළුවන් වෙන්නට ඕන ඉදිරිපත් කරන්නට නිවැරදි විදිහට. අපි ඊළඟට බලමු පළමු වන ආර්ය සත්‍ය. මොකක්ද පළවෙනි ආර්ය සත්‍ය? අපි කතා කළේ දුක ගැන කියවෙන ආර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය විදිහට තමයි අපි ඉගෙන ගත්තේ. කායික හෝ මානසික වූ අයහපත් වේදනා දුක යනුවෙන් හැඳින්වේ. මොනවද දුක විදිහට හඳුන්වන්නේ? කායික හෝ මානසික වූ අයහපත් වේදනා තමයි දුක විදිහට හඳුන්වන්නේ. අතෘප්තිකර ස්වභාවයේ අසහනකාරී බව ආදීද ඒන් නිරූපණය වේ. අතෘප්තිකර ස්වභාවය සහ අසහනකාරී බව කියන අදහසුත් මේ දුක්ඛ කියන එකේ ඇතුළත් වෙනවා. දුක්ඛ කියන එකට අතෘප්තිකර ස්වභාවයේ අසහනකාරී බව කියන අදහසුත් ඇතුළත් වෙනවා. මේ විරුද්ධාර්ථවත් පදය සැපයයි. දුක්ඛ කියන එකේ විරුද්ධ පදය මොකක්ද? සැපය කියන අදහස. සැපය කියන විරුද්ධ පදේ. තෘප්තිය, සහනය ආදී අර්ථ තමයි මේ විරුද්ධ පදේ දෙන්නේ. සැපය කියන එකේ අදහස තෘප්තිය, සහනය කියන අදහස්. අතෘප්තිය, අසහනය ආදී තමයි දුක්ඛ කියන එකේ තේරුම. සරල අදහස්. මිනිසා සාමාන්‍ය ජීවිතයේදී සැපයක් ලබයි. මිනිසෙක් ජීවත් වෙනකොට සාමාන්‍ය ජීවත් වෙනකොට සැප ලබනවා. මොනවද ඒ සැප? ගිහි සුඛය, පබ්බජිත සුඛය, කාම සුඛය, නෙක්ඛම්ම සුඛය. කාම සුඛය කියලා කියන්නේ කාම වස්තු සම්බන්ධ කරගෙන ලබන්නා වූ සැපය. කාම වස්තුන්ගෙන් තොරව ලබන්නා වූ හුදකලාව තුලින් ලබා ගන්නා වූ සැපයට කියනවා නෙක්ඛම්ම සුඛය කියලා. ඊළඟට තවත් සැපේ වර්ගීකරණයක් කරන්න පුළුවන් කායික සැපේ සහ මානසික සැපය කියලා. නැවත වතාවක් අපි බලමු මොනවද ඒ සැප? ගිහි සැපය, පබ්බජිත සැපය. ගිහියන්ට සැපයක් තියෙනවා, පැවිදි අයට සැපයක් තියෙනවා. කාම වස්තුන් තුලින් ලබන්නා වූ සැපය, කාම වස්තුන්ගෙන් තොර වෙලා හුදකලාව තුලින් ලබන්නා වූ නයිස් කර්මය, නෙක්ඛම්ම කියන්නේ භවභෝගාදී සම්පත් වලින් ඈත් වෙලා, පුද්ගලයන්ගෙන් ඈත් වෙලා තනිව හුදකලාව සිටීම කියන එක. එතකොට එහෙම ඉන්නකොට ලබන්නා වූ සැපයක් තියෙනවා. කායික සුඛය කියන්නේ කායිකව ලබන සැපය, මානසික සුඛය මානසිකව ලබන්නා වූ සැපය. ওই විදිහට සැප වර්ගීකරණ කරන්න පුළුවන්. ආදී වශයෙන් ප්‍රභේදවත්ව දක්නට ලැබෙන්නේ ඒවාය. එහෙත් ඒ සියල්ල తాවකාලිකයි. අපි මේ කතා කරපු සැපයන් ඔක්කොගේම ලක්ෂණය මොකක්ද? తాවකාලිකයි. ඊතා සුළු මොහොතකදී ඉන් ලැබෙන සැපය ඇතැම් විට පෙර පැවති පමණටත් වඩා දරුණු දුකකට පරිවර්තනය විය හැකිය. අපි ඔය සාකච්ඡා කරපු සැපයන් හැම එකක්ම తాවකාලිකයි. සුළු මොහොතක් තුළ తాවකාලික වූ සැපයක් ගෙනල්ලා දීලා සැපයක් ඇති කරලා ඒ වගේ දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි කටුක දුකකට, පීඩාවකට, දැවීමකට අපිව පත් කරන්න පුළුවන්. ඒක තමයි මේ කිව්වේ ඊතා සුළු මොහොතකදී ඉන් ලැබෙන සැපේ ඇතැම් විට පෙර පැවති පමණටත් වඩා දරුණු දුකකට පරිවර්තනය විය හැකිය කියලා කියනවා. තුවාලයක් සෑදී ඇති පුද්ගලයා ඒ කැසීමෙන් මොහොතකට වේදනාව අමතක කර සුවයක් ලබයි. තුවාලයක් හැදිලා තියෙන කෙනෙක් මොකද කරන්නේ? ඒ තුවාලේ කසනවා. තුවාලයක් තිබුණාම ඒක කසන්න හිතනවා අපිට. එහෙම තුවාලයක් තියෙන කෙනෙක් තුවාලේ කසනවා. ඒ කසන වෙලාවේදී ඒ කසන කෙනාට ලොකු සනීපයක් දැනෙනවා. හැබැයි එහෙත් සුළු වේලාවකින් ඒ කැසීම නිසා වනයේ
ලේ වැగిරෙන්නට වෙයි. තුවාලේ ලේ වැగిරෙන්න පටන් ගන්නවා. එවිට මුලින් පැවති පමණටත් වඩා දුක් වේදනා ඇති වෙයි. මුලින් දුක් වේදනාව සැපයක් බවට පත් වුණා. කසනකොට දැන් ලේ වැగిරෙන්න පටන් අරන්. කැසීම නිසා තුවාලේ පෑරිලා දැන් ලේ වැగిරෙන්න ගන්නවා. මොකද වෙන්නේ? පීඩාව දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි වෙනවා. අප ලබන සුවේදේ බඳුයි. අපි ලබන සැපයනුත් අපි ලබන සුඛයනුත් අන්න ඒ වගේ. ලෞකික ජීවිතයේදී කාමයන් නිසා ලබන සුවේ తాවකාලික අල්පාස්වාද සහිත බව දැක්වීම සඳහා මස්ලේ නැති ඇට කැබැල්ලකට සිහිනයකට හෝ පිරුලකට හුගත් ඇඳුමකට උපමා කොට ඇත. කාමයන් නිසා ලබන සුවය తాවකාලික අල්පාස්වාද සහිත එකක් විදිහට බුදුරජාණන් වහන්සේ දක්වනවා. මොනවටද උපමා කරලා තියෙන්නේ? తాවකාලිකව ලබන කාමයන් තුලින් ලබන ආස්වාදය කොයි වගේද? මස්ලී නැති යට කැබැල්ලකට සමාන කරනවා. සිහිනයක්, හීනයකින් යම්කිසි දෙයක් පානය කළා වගේ, යම්කිසි ආහාරයක් ගත්තා වගේ. මස්ලී නැති යට කැබැල්ලක් තියෙනවා. මොකද කරන්නේ? බල්ලෝ, සුනකයෝ ඒක ලෙව කනවා. ඒකේ මස් තියෙනවා කියලා හිතාගෙන බල්ලෝ ඒක ලෙව කමින් යම් කිසි සැපතක් හොයනවා. ඒ වගේ තමයි කාමයන් තුලින් ලබන්නා වූ ආස්වාදයත් අන්න ඒ වගේ. බුදුදහම ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරුණී එමකින් කාමාදී තණ්හාවන් නිසා ලැබෙනුයේ తాවකාලික සුවයක් පමණක් බව දැන ඒවා බැහැර කිරීම සනාතනික සුවය වන හේිනි. එයි මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවයක් ගැන අවධාරණය කරන්නේ බුදුදහම තුලින්. කාමාදී තණ්හාවන් නිසා ලැබෙන తాවකාලික සැපයක් තියෙන්නේ කියලා උගන්වන්නේ ඇයි? කාමාදී තණ්හාවන් නිසා ලැබෙන්නේ తాවකාලික සුවයක් පමණක් බව ඇයි දේශනා කරන්නේ? ඒක දැන ඒවා බැහැර කිරීම සනාතනික සුවය වනහි. ඒවා දැනගෙන ඒවා බැහැර කළාම තමයි සනාතනික සුවය වෙන නිර්වාණය නිවන ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය යටතේ මෙන්න මේ කියන දුක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී. මොනවද ඒ දුක්ඛයන්? ජාතිය දුකකි. ජාතිපි දුක්ඛ, ජරාව දුකකි. ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, ව්‍යාධිය ලෙඩවීම දුකක්. මරණම්පි දුක්ඛං, මරණයට පත්වීම දුකක්. අප්‍රියං හා එක්වන්නට වීම දුකක්. ප්‍රියංගෙන් වෙන්වීම දුකක්. අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියං හා එක්වීමට සිදුවීමත් ප්‍රියංගෙන් වෙන්වීමට සිදුවීමත් සිතූ පැතු දේ නොලැබීමත් දුකක්. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. යම් කිසි දෙයක් අපේක්ෂා කරනවාද ඒ දේ නොලැබෙනකොට ලැබෙනා වූ දුක කියලා දුකේ කොටස්. මොනවද ඒ කොටස්? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අප්‍රියං හා එක්වීමට සිදුවෙන දුක, ප්‍රියංගෙන් වෙන්වීමට සිදුවෙන දුක, සිතූ පැතු දේ නොලැබීම නිසා ඇතිවෙනා වූ දුක. ওই විදිහට දුක බුදුදහම තුල විස්තර කරලා තියෙනවා දුක්ඛාර්ය සත්‍ය යටතේ. මොහොතකදී අමතකව ගියත් මේ සියල්ල සමාජයේ සෑම කෙනෙකු විසින්ම මුහුණ දිය යුතු සෑම මොහොතකදී දැන හඳුනා ගන්නා දුකය. හැම කෙනෙක්ම සමාජයේ මුහුණ දිය යුතු තත්වයන් තමයි අපි මේ උඩින් කතා කළේ. මේ තත්වයන් හැම කෙනාටම මුහුණ දෙන්න වෙන තත්වයන්. දුක්ඛයන් මොනවද? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අප්‍රියං සමග එකතු වෙන්න ලැබීමත් එක්ක ඇතිවෙනා වූ දුක, ප්‍රියංගෙන් වෙන් වෙන්න සිදුවීමත් එක්ක ඇතිවෙන දුක, හිතපු පතපු දේවල් ලැබෙන්නේ නැති එක දුකක්. මේ කියන හැම දුකකටම පුද්ගලයා නිරන්තරයෙන්ම පත් වෙනවා. එහෙයින් ඒවා සාමාන්‍ය දුක දුක්ඛ නමින් හඳුන්වා දිය හැකිය. මේ අපි කියපු ඔක්කොම සාමාන්‍ය දුක. එහෙම නැත්නම් දුක්ඛ දුක්ඛතා කියලාත් කියනවා. දුක්ඛ දුක්ඛතා කියලාත් හඳුන්වනවා. ඊළඟට දුකේ ඊළඟ අවස්ථාව අපි කතා කරමු.
පුද්ගලයා හා සම්බන්ධ ආධ්‍යාත්මික වූද බාහිර වූද සියල්ලක්ම මොහොතින් මොහොත පවත්නා තත්වයෙන් වෙනස් වී යයි. ඊළඟ දුක වෙනස් වීමත් එක්ක ඇතිවෙන්නා වූ දුක. මුලින් අපි කතා කළේ දුක්ඛ දුක්ඛතා. සාමාන්‍ය මිනිස්සුන්ට හැම කෙනාටම ඇතිවෙන්නා වූ දුක්ඛිත తত্ত্বය. ඒකට කියනවා දුක්ඛ දුක්ඛතා කියලා. ඊළඟට වෙනස් වීම නිසා යම් කිසි දුකක් ඇති වෙනවා. අන්න ඒ දුක තමයි අපි ඊළඟට කතා කරන්නේ. ළමා විය, ගැටවර විය හා තරුණ විය ආදී අප කොතෙක් උත්සාහ කළද ඒකාකාරී නොපවතී. ඒකාකාරීව පවතිනවද? තරුණ කාලේ ළමා විය, ගැටවර විය, තරුණ විය මේවා එක විදිහටම පවතිනවද? නැහැ. ඒවා කොච්චර අපි උත්සාහ කළත් ඒ විදිහටම පවත්වාගෙන යන්න බෑ. කෙමෙන් කෙමෙන් දිරීමේ ස්වභාවයට යයි. කෙමෙන් කෙමෙන් දි รา පත් වීමේ ස්වභාවයට ගමන් කරනවා. දි รา පත් වෙනවා. නිරෝගී පුද්ගලයා මොහොතකදී ලෙඩෙක් වෙයි. නිරෝගීව ඉන්න කෙනෙක් ටික වෙලාවකින් මොකද වෙන්නේ? ඒකින් පරිවර්තනයකටපත් වෙනවා. රෝගී කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟ මොහොතේදී මරණයටද පත් වී සිටිනු දක්නට ලැබේ. ඊට පස්සේ මොහොතකදී බලනකොට ඒ පුද්ගලයා මරණයටත් පත් වෙලා ඉන්න පුළුවන්. අපි තව සුළු මොහොතක් යනකොට මරණයටපත් වෙලා පවා ඉන්න පුළුවන්. අද අපි හොඳට හිටියට හෙට දවසේදී යම් කිසි දුකකට, කනගාටුවකට, පීඩාවකට පත් වෙලා රෝගාතුරු වෙලා ඉන්න පුළුවන්. බාහිර ආධ්‍යාත්මික සියල්ලක් මේ අයුරින් වෙනස් වෙයි. බාහිර දේවලුත් එහෙමයි, අභ්‍යන්තර දේවලුත් එහෙමයි. බාහිරව අපි ලෝකයේ කියලා හිතාගෙන ඉන්න ලෝකයේ විදිහට පේන හැම දෙයක්ම හැම කෙනෙක්මත් එහෙමයි. හැම කෙනෙක්ගේම හිත තුල ක්‍රියාත්මක වෙන සිතුවිලි, සිත් හැම එකක්මත් එහෙමයි. මේවා දුකට, දුම්නසට, හැඬීම්, වැළපීම් වලට කරුණුයි. ඒ විදිහට වෙනස් වෙන එක අඬන්න, වැළපෙන්න, දුකටපත් වෙන්න, ශෝකයටපත් වෙන්න හේතු වෙනවා. එහෙන් වෙනස් වීම මුල් කොටගෙන ඇතිවන දුක විපරිණාම දුක යනුවෙන් හැඳින්වේ. විපරිණාම දුක කියලා තමයි කියන්නේ වෙනස් වීම නිසා ඇතිවෙනා වූ දුක. අපි වයසට යනවා. වයසට යෑමත් එක්ක ඇතිවෙනා වූ දුක. අපි නිරෝගීමත්ව ඉන්නවා, ටික දවසකින් ලෙඩ වෙනවා. එතකොට ඇතිවෙනා වූ දුක. ඒ හැම එකකටම කියන්නේ විපරිණාම දුක කියලා. ඊළඟට බුද්ධිමත් යෝගාවචරයා ලෞකික පරිසරයේ දෙස බලන්නේ සාමාන්‍ය මිනිසා බලන අයුරින් නොවේ. බුද්ධිමත් යෝගාවචරයා බුද්ධිමත්ව එක එක අරමුණු අරගෙන භාවනා කරන කෙනා ලෞකික පරිසරයේ දිහා, අපි ජීවත් වෙන පරිසරයන් ලෞකික පරිසරයන්. මේ පරිසරයන් දිහා බලන්නේ සාමාන්‍ය මිනිස්සු බලන විදිහට නෙවෙයි. විශේෂ විදිහට තමයි බලන්නේ. නාම ගෝත්‍ර ආදියෙන් හෝ සත්ව පුද්ගල වශයෙන් හෝ නොවේ. නාම ගෝත්‍ර විදිහටවත් පුද්ගල විදිහටවත් නෙමෙයි දකින්නේ. එහෙනම් කොහොමද ඒ දකින්නේ? ඒ සියල්ලටම පොදු කායික මානසික ශක්තියින් එකතුවක් විදිහට තමයි දකින්නේ. කායික මානසික ශක්තියින් වල එකතුවක් තියෙනවා. සත්ව පුද්ගල කියන හැම එකේම හැම කෙනාගේම ශක්තියින් කිහිපයක් තියෙනවා. සාමාන්‍යයෙන් මිනිසා විසින් දැඩිව අල්ලා ගනු ලබන මමය මාගේ ග්‍රහණය කරන එකී සියලු ශක්තියින් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන ස්කන්ධ නාමයෙන් බලන්නාටද ඒවා උපාදාන වශයෙන් හාත්පසින් අල්වා ගැනීමෙන් ඇතිවන්නේ දුක් වේදනාවකි. ඒ සංඛාර දුක්ඛ නමින් හැඳින්වේ. ජීවිතය ගැන යථාර්ථ වශයෙන් දකින, නාම රූප වශයෙන් දකින බලන කෙනත් මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහ කෙරෙහි උපාදානිය ඇති කරගන්නවා. රූප ගැන දැඩි ආසාවක් ඇති කරගන්නවා, රූප උපාදානි. වේදනාව ගැන දැඩි බැඳීමක් ඇති කරගන්නවා, දැඩි ආසාවක් ඇති කරගන්නවා. ඒකට කියනවා වේදනා උපාදානය කියලා. ඊළඟට සංඥා උපාදානි. ඊළඟට සංඛාර උපාදානි. ඊළඟට විඥාන උපාදානි. මේ කියන සංස්කාර ධර්මයන්, මේ කියන ස්කන්ධ ධර්මයන් උපාදාන වශයෙන් ගත්තම තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. බුදුරජාණන් වහන්සේ පටිච්ච චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරද්දී
මේ ගැන කියනවා දුක්ඛාරය සත්‍ය යටතේ කියනවා ජාතිප දුක්ඛ, ජරාප දුක්ඛ, ව්‍යාධිප දුක්ඛ, මරණම්පි දුක්ඛං ওই විදිහට දක්වලා අවසානයේදී සඳහන් කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. සංක්ෂිප්ත වශයෙන් ගත්තොත් මම මගේ විදිහට ගන්න රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහම දුක් කියලා. මෙන්න මේකට කියන්නේ සංඛාර දුක්ඛ කියලා. එහෙනම් දුකේ ස්වභාවයන් තුනයි අපි කතා කළේ. දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා. දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා කියලා. ඔබට ප්‍රශ්නයක් ලබා දෙන්නම්. ප්‍රශ්නේ තමයි දුක්ඛ ආර්ය සත්‍යෙහි අවස්ථාවන් තුන නම් කර ඒ පිළිබඳව හඳුන්වා දෙන්න. මොකක්ද මේ දුක්ඛ කියන්නේ? මොකක්ද විපරිණාම දුක්ඛ කියන්නේ? මොනවාද? මොකක්ද සංඛාර දුක්ඛ කියන්නේ කියලා විස්තර කරලා කියන්නට තියෙන්නේ. ගැඹුරින් සලකා බලතොත් ලෝකේ යනු ගැඹුරින් අපි කල්පනා කරලා බැලුවොත් ලෝකය කියලා කියන්නේ බඹයක් පමණ දිගු පුළුලින් යුත් මේ සිරුරයි. ව්‍යාමත්තේ කලේබරේ ලෝකංච ලෝක සමුදයංච පඤ්ඤපේමි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බඹයක් පමණ වූ දිගපළල තියෙන මේ ශරීරයේ තමයි ලෝකයක් ලෝක සමුදයක් තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. රූපාදී පංචස්කන්ධයේ හැවත් නාම රූප දෙකයි. අපි මේ හිතාගෙන ඉන්න දේ මොකක්ද? නාම රූප දෙක. අපි මුලින් කතා කරපු මේ කොටස් පහ තුල තියෙන්නේ නාම රූප කියන දෙක. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහේ තියෙන්නේ නාම රූප කියන කොටස් දෙකක් විතරයි. ගැඹුරින් සලකා බලතොත් ලෝකේ යනු බඹයක් පමණ දිගු පොළොලින් යුත් මේ සිරුරයි රූපාදී පංචස්කන්ධයේ හෙවත් නාම රූප දෙකයි. රූපාදී පංචස්කන්ධය එහෙම නැත්නම් නාම රූප දෙක. පුද්ගලයා අවිද්‍යා අන්ධකාරයේ ගැලී සිටීම නිසා මහා මායා ස්වરૂපී ලෝකයේ දෙස බලනුයේ ਸਰව සුභවාදී ආකල්පයකිනි. පුද්ගලයා විද්‍යා අන්ධකාරයෙන් වෙහිලා ඉන්න හින්දා මොකද කරන්නේ? මායා ස්වરૂපී ලෝකයේ දිහා ਸਰව සුභවාදීව තමයි බලන්නේ. ਸਰව සුභවාදීව බලනවා. ඒකට හේතුව මොකක්ද? ਸਰව සුභවාදීව බලන්න හේතුව මොකක්ද? අවිද්‍යාව කියන අන්ධකාරයේ ගැලිලා ඉන්න හින්දා. අවිද්‍යාව කියන අන්ධකාරයෙන් වෙහිලා තියෙන නිසා තමයි හැම දෙයක්ම සුභවාදීව දකින්නේ. එහෙයින් නොනැවතී ਸਰව ප්‍රකාරයෙන් සුභ වූ ලෝකයේ දෙස අසුභවාදී ආකල්පයකින් බලන්නේ යයි ඇතමෙක් බුදු සමය විචාරයටද භාජනය කරති. එයින් නොනැවතී ਸਰව ප්‍රකාරයෙන් සුභවාදී වූ ලෝකයේ දෙස අසුභවාදී ආකල්පයකින් බලන්නේ යයි ඇතමෙක් බුදු සමය විචාරයටද භාජනය කරති. එහෙත් සත්‍යය නොවේ. බුදුදහම ඒ විදිහට දුක ගැන විස්තර කරනවත් එක්ක සමහර අය කල්පනා කරනවා, සමහර අය විචාරයට ලක් කරනවා බුදුදහම කියන්නේ සුභවාදී වූ ලෝකයේ ਸਰව අසුභවාදීව දකින්නට විග්‍රහ කරන්නට උත්සාහ කරන ධර්මයක් විදිහට. ඒක සම්පූර්ණ වැරදි. එහෙම ප්‍රකාශ කරන එක සම්පූර්ණ වැරදි. බුදුදහම ਸਰව අසුභවාදීව සමාජය ගැන විස්තර කරන්නේ නැහැ. తాවකාලික සනික සුවයක් මෙන්ම සනාතනික ලෝකෝත්තර සුවයක් පිළිබඳවද බුදු සමය කරුණු පැහැදිලි කර දෙයි. බුදුදහම తాවකාලික වූ ක්ෂණික සුවයක් තියෙනවා කියලා සඳහන් කරනවා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමාදී අරමුණු කෙරෙහි පුද්ගලයාගේ සැපයක් නැත්තම්, පුද්ගලයාට සැපයක් නැත්තම් එච්චර ඇලෙන්න හේතුවක් නැහැ කියලා. ඒ වගේම තමයි බුදුදහම තුළ తాවකාලික වූ ක්ෂණික වූ සුවයක් ගැන කතා කරනවා. ඒක తాවකාලිකයි කියලා දේශනා කරනවා. සනාතනික වූ ලෝකෝත්තර සැපයක් ගැන නිබ්බානම් පරමංසුකං, නිර්වාණයේ පරමම සුවයේ සැපේ කියලත් බුදුදහම තුළ විග්‍රහ කරලා තියෙනවා, විවරණය කරලා තියෙනවා. විද්‍යමාන ස්වરૂපය අනුව කිසිදු තෘප්තියක් හෝ සහනයක් කිසිම අයුරින් ලබාගත නොහැකි හේයින් తాවකාලික සුවේ දුකක්ම බව බුද්ධිමත් පුද්ගලයා අවබෝධ කොට ගනී. විද්‍යමාන ස්වરૂපය අනුව විද්‍යමාන කියලා කියන්නේ මොකක්ද? විද්‍යමාන කියලා කියන්නේ පේන්න තියෙන ස්වરૂපය අනුව කිසිදු තෘප්තියක් හෝ සහනයක් කිසිම අයුරින් ලබාගත නොහැකි හේයින්
කිසිම තෘප්තියක් හෝ සහනයක් කිසිම විදිහකින් ලබා ගන්න බැරි නිසා తాවකාලික සෝය දුකක්ම බව බුද්ධිමත් පුද්ගලයා අවබෝධ කරගනි. తాවකාලික වූ සෝයන්ගේ තියෙන්නේ දුකයි. දුකම තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. දුකම තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ නිසා බුද්ධිමත් පුද්ගලයා తాවකාලික වූ සැපයන් තුළ තියෙන්නේ දුක කියන එක තේරුම් ගන්නවා. මෙසේ අවබෝධ කර ගැනීම ලෝකෝත්තර සුවයට මාර්ගය වන හේයින් ප්‍රථම ආර්ය සත්‍ය යන නාමයෙන් හැඳින්වේ. මේ විදිහට අවබෝධ කර ගැනීම ලෝකෝත්තර සුවයට මාර්ගය වෙන නිසා මේ ආර්ය සත්‍ය පළවෙනි ආර්ය සත්‍ය විදිහට හඳුන්වනවා. ආර්ය සත්‍ය විදිහට හඳුන්වනවා. ඔබට පැහැදිලි වෙන්නට ඇති පළවෙනි ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මයේ පළවෙනි ආර්ය සත්‍ය ගැන අපි මොනවද අවධානය යොමු කරන්නට ඕන කාරණාවන් කියලා ඔබට පැහැදිලි වුණා. ඊළඟට අපි බලමු දුක්ඛ සමුදය. දුකට හේතුව දුක හට ගැනීම සඳහා හේතු වෙන්නේ මොකක්ද කියලා උගන්වන කාරණාවට අවධානය යොමු කරලා බලමු. හොඳයි. දුකක් ඇති බව සත්‍ය වශයෙන් වටහා ගන්නා තැනැත්තා එකී දුක හට ගැනීම පිළිබඳවද සොයා බලයි. දුක හට ගැනීම ගැන හොයලා බලනවා. දුකක් තියෙනවා කියලා තේරුම් ගන්න පුද්ගලයා. දුක්ඛාර්ය සත්‍ය තේරුම් ගන්න පුද්ගලයා ඊළඟට දුකක් ඇති වෙන්නේ කොහොමද? දුක ඇති වෙන්නේ මොකක් නිසාද කියන අවධානයට පත් වෙනවා. දුක්ඛාර්ය සත්‍ය ඊට පස්සේ දුකට හේතුව මොකක්ද කියන එක හොයන්න යොමු වෙනවා. දක්ෂ පළපුරුදු වෛද්‍යවරයා ප්‍රථමයෙන් රෝග ලක්ෂණ ආශ්‍රය කොටගෙන එම රෝගයේ හේතුව සොයා බලයි. දක්ෂ වෛද්‍යවරයෙක් නම් ඒ වෛද්‍යවරයා මොකද කරන්නේ? ඉස්සෙල්ලාම රෝගය හඳුනාගෙන දක්ෂ පළපුරුදු වෛද්‍යවරයා ප්‍රථමයෙන් රෝග ලක්ෂණය ආශ්‍රය කරගෙන එම රෝගයේ හේතුව සොයාගෙන යනවා. ඒ වගේ රෝගයක් ඇති වුණේ ඇයි? මොකක් නිසාද කියන එක ගැන වෛද්‍යවරයා හොයාගෙන යනවා. වාත පිත්ත සෙම්හ උතු පරිණාම කම්ම විපාක ආදී වශයෙන් ගැනෙන කවර විශේෂයක් දැයි අවබෝධ කොටගෙන ඒ අනුවම පිළියම් කරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා රෝග හැදෙන්න හේතු මෙන්න මේ කියන හේතු බලපානවා. වාත සමුට්ඨාන ආබාධා, පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්හ සමුට්ඨාන ආබාධා, උතු පරිණාමජ ආබාධා, කම්ම විපාකජ ආබාධා. මේ විදිහට රෝගාතුර තත්වයන් ආබාධ ඇති වෙන්න මේවා හේතු වෙනවා කියලා කියනවා. මේවා හේතු වලින් වාතයේ කිපීම නිසාද ඒ පුද්ගලයා ලෙඩ වෙලා තියෙන්නේ? පිත කිපීම නිසාද? සෙම කිපීම නිසාද? ඍතු වෙනස් වීම නිසා සිද්ධ වෙච්ච ලෙඩක්ද රෝගයක්ද? කර්ම විපාකයක් නිසා ඇති වෙච්ච රෝගයක්ද? එහෙම රෝගය ගැන හොයලා බලලා පිළියම් කරනවා. එමෙන්ම දුකට හේතුව සොයා බලන මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් දක්නේ ඒ තෘෂ්ණාවයි. එහෙනම් දුකට හේතුව ගැන හොයාගෙන යනකොට බුදුරජාණන් වහන්සේට පේනවා දුකට හේතුව මොකක්ද? තෘෂ්ණාව කියලා. ලෙඩක් හැදිලා තියෙන කෙනෙක්ගේ ලෙඩක් ගැන හොයාගෙන යනකොට වෛද්‍යවරයෙක්ට ඒක සෙම කිපිලාද, ඒක පිත කිපිලාද ඒ හේතු හොයා ගන්නවා. ඒ වගේ බුදුහාමුදුරුවොත් දුක ගැන හොයාගෙන යනකොට උන්වහන්සේට හම්බ වෙනවා, මුණ ගැහෙනවා තෘෂ්ණාව කියන දේ. තෘෂ්ණාව තමයි දුක් නිර්මාණය කිරීමට හේතුව බවට පත් වෙන්නේ කියලා අපි දැක්කා. ප්‍රශ්න පත්‍රවලදී දුකට හේතුව මොකක්ද කියලා අහලා තියෙනවා. නැවත ඉපදීමට හේතු වෙන සතුට ඇලීම ඇති කරන ඒ ආත්ම භාවයන්හි ඇලී ගැලී සිටීමට සලසන. ඔව්. නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාවි නන්දිනී නන්දි රාගයේ සහිත වූ ඒ තැන්වල ඇලෙන්නා වූ ස්වභාවයෙන් යුක්ත දෙයක් තමයි තණ්හාව කියලා දක්වලා දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා తත්‍ර తත්‍රාභි නන්දිනී සේයතිදං
පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාభిනන්දිනී නැවත ඉපදීමට හේතු වෙන පෝනෝ භවිකා කියලා කිව්වේ නැවත ඉපදීමට හේතු වෙන පෝනෝ භවිකා නන්දි රාග සහගතා සතුට ඇලීම ඇති කරන නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාభిනන්දිනී ඒ ආත්ම භාවයන්හි ඇලීම ඇති කරන ස්වභාවයෙන් යුක්ත දෙයක් තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. තෘෂ්ණාව දුක හට ගැනීමේ හේතුව ලෙස බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. ඒ විදිහට තමයි දුක්ඛ සමුදය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ වගේම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදීම සෙය්‍යති ඉදන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පස්කම් සැප පිළිබඳ තෘෂ්ණාව කාම තණ්හා විදිහටත් නැවත නැවත ඉපදීම පිළිබඳ තෘෂ්ණාව භව තණ්හා විදිහටත් නැවත නැවත නොයිපදීම පිළිබඳ තෘෂ්ණාව විභව තණ්හා විදිහටත් බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දුකට හේතු මොනවද කියලා දේශනා කරනවා. තෘෂ්ණාව වර්ග කරලා තියෙනවා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා විදිහට. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා විදිහට. පස්කම් සැප පිළිබඳ තෘෂ්ණාව කාම තණ්හාව. නැවත නැවත ඉපදීම පිළිබඳ තෘෂ්ණාව භව තණ්හාව. නැවත නැවත ඉපදීම පිළිබඳ තෘෂ්ණාව නැවත නැවත නොයිපදීම පිළිබඳ තෘෂ්ණාව විභව තණ්හාව විදිහට තණ්හාව දක්වන්නට පුළුවන්. ඉතින් අපි දැක්කා පහුගිය වරසවලදී ප්‍රශ්න පත්‍රයේ මේ ත්‍රිවිධාකාර වූ තෘෂ්ණාව වර්ගීකරණය කරන්නට තිබුණා. ඒ වගේම ඒ ගැන හඳුන්වලා දෙන්නට කියලා තිබුණා. ඒ විදිහට අපිට කෙටියෙන් හඳුන්වලා දෙන්නට සහ නම් කරන්නට පුළුවන්. බුදුදහමේ කිසිවක් එකම හේතුවකින් හටගන්නා බව නොදැක්වේ. එකම හේතුවකින් හටගන්නවා කියලා කියන්නේ නැහැ කිසිම දෙයක්. බුදුදහමේ කිසිම දෙයක් එකම හේතුවකින් තමයි හටගන්නේ කියලා කියන්නේ නැහැ. හේතු ප්‍රත්‍ය සමவாயකින් හේතු ප්‍රත්‍ය ගොඩක් එකතු වෙලා හැදෙන බව තමයි බුදුදහමේ ඉගැන්වීම. එසේම කිසිවක් මූල හේතුව ලෙසද නොසැලකේ. බුදුදහමේ මොකද්ද මූලිකම හේතුව කියලා කියන්නේ නැහැ. තණ්හාව වනාහි වේදනාව නිසා ඇතිවන්නකි. එහෙනම් දුකට හේතුව තණ්හාව කියලා කිව්වා. තණ්හාවට හේතුව මොකක්ද? තණ්හාව වනාහි වේදනාව නිසා ඇතිවන්නකි කියලා මෙතන දක්වන්නේ. තණ්හාව කියන්නේ වේදනාව නිසා ඇති වෙන දෙයක් විදිහට. ඒ තණ්හා වේදනා දෙකෙහිම හේතුව නොදැනීමයි අවිද්‍යාවයි. තණ්හාව ඇති වෙන්නේ වේදනාව ඇති වෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා, නොදැනීම නිසා. එහෙනම් මේ හේතු ඔක්කොම හේතුවක් වෙනවා දුක්ඛ සමුදය සඳහා. ඒ අනුව තෘෂ්ණාව දුක ඇතිවීම සඳහා ආසන්න වශයෙන් ක්‍රියා කරන බලවත් හේතුවක් ලෙස ගැනීම වඩාත් යෝග්‍ය වේ. තෘෂ්ණාව කියන්නේ දුක ඇතිවීම සඳහා ආසන්න වශයෙන් ක්‍රියා කරන කාරණාව. ඒ නිසා දුක ඇතිවීම සඳහා හේතු වෙන ප්‍රධානම කාරණාව මොකක්ද? තෘෂ්ණාව. ලෝභය, රාගය, ප්‍රේමය, ආසාව ආදී විවිධ නාමයන්ගෙන් විවිධ සන්දර්භයන්හිදී දැක්වෙනුයේ තෘෂ්ණාවය. විවිධ සන්දර්භයන් වලදී ලෝභය කියලා අපි කතා කරනවා, රාගය කියලා කතා කරනවා, ප්‍රේමය කියලා කතා කරනවා, ආසාව කියලා කතා කරනවා. මේ හැම එකකින්ම අදහස් කරන්නේ මොකක්ද? මේ හැම එකකින්ම අදහස් කරන්නේ තෘෂ්ණාව. තමා අයත් නොවන යම් කිසිවක් තමන් සතු කර ගැනීමේ කැමැත්ත මේන් අදහස් කෙරේ. තමාට අයිති නැති යම් කිසි දෙයක් තමන් සතු කර ගැනීමේ කැමැත්ත තමයි තෘෂ්ණාව කියන එකෙන් අදහස් කරන්නේ. තෘෂ්ණාව කියන එකෙන් තෘෂ්ණාව ලෝකයේ විවිධ ගැටලු නිර්මාණය වීමට හේතු වෙනවා කියලා අපිට විස්තර කරන්නට තිබුණා. එහෙනම් තෘෂ්ණාව කියන්නේ මොකක්ද? තමන්ට අයිති නැති දෙයක් තමන් සතු කර ගැනීම සඳහා තිබෙනා වූ ආසාව. තමන්ට අයිති නැති යම් කිසි දෙයක් තමන්ගේ කරගන්න උත්සාහ කරනකොට ලෝකයේ ගැටලු නිර්මාණය වෙනවා. සත්වයා කරන සියලු දේ සැප අරමුණු කරගෙන පවතී. සත්වයෝ කරන හැම දෙයක්ම අවසාන අරමුණක් බවට පත් කරගන්නවා සැපයක් ලබා ගන්න. හේ සැපයට කැමතිය. සැපයට කැමති. සුඛකාම. දුක පිළිකුල් කරයි. දුක්ඛ පටික්කුල. දුක පිළිකුල් කරනවා පුද්ගලයා. දුක් දුම්නස් වේදනාවන්ගෙන් පෙළෙන විට සුවයක් සොම්නසක් ලබනු රිසිවේ. දුක් දුම්නස් වලින් වේදනාවන්ගෙන් පෙළෙනකොට මොකක්ද අපේක්ෂා කරන්නේ? සොම්නසක්
ලබා ගන්න උත්සාහ කරනවා. සැපයට කැමති සුඛකාමා දුක පිළිකුල් කරනවා. දුක්ඛ පටික්කුලා දුක් දුම්නස් වේදනාවන්ගෙන් පෙළෙනකොට මොකද කරන්නේ? සුවයක් ලබා ගන්න අදහස් කරනවා. අපේක්ෂාවෙන් ඉන්නවා. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම යන ආරම්මණයන් නිසා සැප වේදනාවක් ඇතිවන විට පෘථග්ජනයා ඒ අරමුණු වූ වස්තුන් තමා සතු කර ගැනීමට සිතයි. මේ කියන ආරම්මන රූපාරම්මන, සද්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ඒ කියන්නේ ස්පර්ශය වීම එක්ක ඇතිවෙනා වූ අරමුණු, මානසික වර්ගන්නා වූ අරමුණු, මනසින් අරගන්නා වූ අරමුණු, මේ ඔක්කොම ආරම්මණයන් නිසා සැප වේදනාවක් ඇතිවෙන විට පෘථග්ජනයා ඒ අරමුණු වූ වස්තුන් තමා සතු කර ගැනීමට සිතයි. යම්කිසි දෙයක් අරමුණු වුණාට පස්සේ ඒවා තමන් සතු කර ගන්න උත්සාහ කරනවා. රූපේ නිදසුණක් වශයෙන් ගතහොත්, රූපේ නිදසුණක් විදිහට ගත්තොත් පුරුෂයාට ස්ත්‍රී රූපය තරම් ලෝභනීය, ප්‍රේමනීය අන් කිසිවක් නැත. ලෝභනීය, රාධනීය, රජනීය, ප්‍රේමනීය අන් කිසිවක් නැත. පුරුෂයාට ස්ත්‍රී රූපය තමයි ප්‍රියජනකම රූපය කියලා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පුරුෂ බන්ධන සූත්‍රයේදී සූත්‍රවලදී දේශනා කළා තියෙනවා. ස්ත්‍රියගේ රූපය පුරුෂයාට ලෝභය, රාගය, ප්‍රේමය ඇති කරන්නට සමත් වෙන ප්‍රධානම දේ විදිහට දක්වනවා. ස්ත්‍රියට පුරුෂ රූපයේ දේ බඳුයි. ස්ත්‍රියටත් එහෙමයි. පුරුෂයාගේ රූපය තමයි ප්‍රියජනකම රූපය වෙන්නේ කියලා. ශබ්ද, ගන්ධ, රස ආදීද ඒ ආකාරයෙන් හඳුනාගත යුතුය. ස්ත්‍රියට පුරුෂයාගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහත්, පුරුෂයාට ස්ත්‍රියගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහත් තමයි ප්‍රියජනකම දේවල් විදිහට බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. මෙවන් රූපාදී අරමුණු කොට ජනිත වන කැමැත්ත කාම තණ්හා නම් වේ. මෙන්න මේ විදිහට රූපාදී අරමුණු ප්‍රධාන කරගෙන ඇතිවෙන්නා වූ ආසාවට කියනවා කාම තණ්හාව කියලා. අපින් අහලා තිබුණා මේ ත්‍රිවිධ තෘෂ්ණාව නම් කරලා ඒ ගැන හඳුන්වන්නට කියලා. එහෙනම් කාම තණ්හාව කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම, පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු පිළිබඳව ඇති ආසාව. ඒ රූපාදී අරමුණු පදනම් කරගෙන බිඳින්නට යම් යම් දේවල් ලබන්නට ඇති ආසාවට කියනවා කාම තණ්හාව කියලා. දෘෂ්ටිවාද, මතවාද, විශ්වාස ආදී පසුබිම් කොට ඇතිවන්නා වූ තණ්හාව භව තණ්හා, විභව තණ්හා යන කොටස් දෙකටම ඇතුළත් කළ හැකි වේ. ඊළඟට දෘෂ්ටිවාද, මතවාද, විශ්වාස ආදී පසුබිම් කරගෙන ඇතිවෙන්නා වූ ආසාවට භව තණ්හාව, විභව තණ්හාව, කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ ආදී තැන්වල ඉපදීමට ඇති ආසාව, කාම ලෝකයන් වල ඉපදෙන්න, රූප ලෝකයන් වල, අරූප ලෝකයන් වල ඉපදෙන්න ඇති ආසාවන් තමයි භව තණ්හාව කියලා කියන්නේ, විභව තණ්හාව කියලා කියන්නේ. මරණයෙන් පස්සේ නැවත ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කල්පනා කරන එක. එහෙනම් මේ ආකාරයට අපිට ත්‍රිවිධ ආකාර වූ තෘෂ්ණාව විස්තර කරලා දක්වන්නට පුළුවන්. ලෝකේ දුක මත පිහිටියේය. දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ. දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ. දුක මත ලෝකේ පිහිටා තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ අනුශාසනා කරනවා. යන්න වෙනත් අයුරකින් කිවහොත් ලෝ පිහිටා ඇත්තේ තෘෂ්ණාව මතයි. තෘෂ්ණාව මත තමයි ලෝකේ පිහිටලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. ලෝකේ දුක මත පිහිටියයි කියන එක අනිත් පැත්තට කිව්වොත් එහෙම ලොව පිහිටා ඇත්තේ තෘෂ්ණාව මතයි. තෘෂ්ණාව නිසා තමයි සියලු දුක් අපිට ඇති වෙන්නේ. ආත්මාර්ථකාමීත්වයේ, මමත්වයේ, අස්මිමානයේ යනාදී නම් වලින් කරනුයේද තෘෂ්ණාවෙහිම විවිධ අංශයන් හඳුන්වා දීමකි. තෘෂ්ණාවෙහිම විවිධ අංශ මොනවද? ආත්මාර්ථකාමීත්වය, මමත්වය,
අස්මිමානී කියන නම් වලිනුත් හඳුන්වලා දෙන්නට පුළුවන්, හඳුන්වන්නට පුළුවන්. මිනිසා අකුසලයට මෙන්ම කුසලයටද නැඹුරු වන්නේ තෘෂ්ණාව නිසායි. මිනිස්සු කුසල් කරන්න සහ අකුසල් කරන්න කියන දෙකටම යොමු වෙනවා. ඒ මොකක් නිසාද? තෘෂ්ණාව නිසා. ඒ අනුව දුකෙහි හෙවත් සාංශාරික ජීවිතයේ හේතුව තෘෂ්ණාව බව වටහා ගැනීම දුෂ්කර නොවේ. එහෙනම් දුකේ හෙවත් සාංශාරික ජීවිතයේ සඳහා හේතුව වෙන්නේ මොකක්ද? අපි ඔය කතා කරපු කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධාකාර වූ තෘෂ්ණාව. හොඳයි. අපි ඊට වඩා අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට පැහැදිලි වෙච්ච නැති කාරණාවන් මොනවා හරි තිබුණා නම්, තියෙනවා නම් අප වෙත ප්‍රශ්න ඉදිරිපත් කරන්නට කියලාත්, අපෙන් විමසා සිටින්නට කියලාත් මතක් කරනවා. දහම් පාසල් අවසාන විභාගයේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතේ මුලින්ම තියෙන මේ බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් හා සම්බන්ධ ඉගැන්වීම් තියෙන පාඩම් තරමක් අපහසුයි, අමාරුයි. ඒ වගේම තමයි මේ පොත සම්පූර්ණ අපි අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් යටතේ අධ්‍යයනය කරන්න, ඉගෙන ගන්න යොමු වෙනවා නම් ඒක පහසුවක් වේවි. ඒකට හේතුව මේ පොතේ තියෙන කොටස් හැම එකක්ම බුදුදහමේ ඉගැන්වෙන ගැඹුරු ඉගැන්වීම්, ඒ වගේම පාලි කොටස්, අභිධර්ම කොටස් මේ හැම එකක්ම ඇතුළත් වෙනවා. ඒ නිසා ඒවා ඉතාමත් හොඳින් අධ්‍යයනය කරන්නට අපිත් එක්ක එකතු වෙන්නට කියලා ඔබට මතක් කරන ගමන් පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාව, Facebook සම්බන්ධතාවයන් පිටුව මේ හැම එකක් එක්කම එකතු වෙන්නට කියලාත් ඔබට මතක් කරන ගමන් මේ පිළිබඳව දැනුවත් නැති යාළු හිත මිත්‍රාදීන්ට දැනුවත් කරන්නට කියලාත් මතක් කරන ගමන් අද දවසේදී මේ පාඩමින් සමුගන්නවා. අඟහරුවාදා දවසේ හෙට දවසේදී 8 ඉඳලා 9 වෙනකන් සහ 9 ඉඳලා 10 වෙනකම් අපි තවත් තොරතුරු කතා කරමු. ශාසන ඉතිහාසයේ පොත සහ බෞද්ධ සංස්කෘතිය පොතට අදාළ පාඩම් වලින්. එහෙමනම් අද දවසට පාඩමින් සමුගන්න ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.